හොඳයි දරුවනේ අපි මීට පෙර පාඩම් පරිච්ඡේදයෙන් 11 වන පාඩම් ඒකකයේ වැදගත්ම ඒකකය වන විදේශ වෙළඳාම පාඩම සම්බන්ධයෙන් 2021 සිට 2000 දක්වා වාස්තවික නෙවෙයි ව්‍යුහගත. ඒ කියන්නේ රචනා ශෛලී ප්‍රශ්න දෙවන ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් ලැබෙන රචනා ශෛලී ප්‍රශ්න වැදගත් ඒවා. කියන්නේ දැන් වරක් අහලා නැවත අහන්න නැති ප්‍රශ්න අපි මම අයින් කරා. නැවත නැවතත් අලුත් වෙවි විභාගයට යොමු වුණු ප්‍රශ්න සියල්ලම පුළුල් ලෙස සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරු වල ස්වරූපය සහ අවශ්‍ය පිළිතුරු ධාරිතාවය හොඳින් විශ්ලේෂණය කළා. ඒ පිළිතුරු සඳහා ලකුණු ලබා දෙන පිළිවෙල ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. මම හිතනවා දැන් ඔබට ඒ විදේශ වෙළඳාම සම්බන්ධයෙන් ඒ වාස්තවික නෙමෙයි ව්‍යුහගත අභ්‍යාස සම්බන්ධ කිසිදු චකිතයක් දැන් නැහැ. ඔබ දන්නවා ඒකේ අහන ප්‍රශ්න අහන දැන් ඒ ප්‍රශ්න අවසන් ඔබ තේරුම් ගන්න ඕනේ නිතර අහන්නේ මොන ප්‍රශ්නද? නැත්නම් නිතර බර තබන්නේ මොන වගේ විෂය කරුණු වලින්ද? ඒ වගේම අවුරුද්දක් හැර අවුරුද්දක් වගේ ප්‍රශ්න අහන්නේ මොන වගේ විෂය කරුණු වලින්ද? ඒ වගේම මොනවද සිද්ධි අධ්‍යයනයන් සහිතව දීර්ඝ ලෙස ප්‍රශ්න අහන්නේ මොන වගේ විෂය කරුණු වලින්ද? ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන කියලා අපි ඒකකයක් කතා කරන්නේ. ඒ ජාත්‍යන්තර සංවිධාන වලින් වඩා වටිනාම සංවිධානය කියන්නේ වැඩිපුරම පේපර් එක බර තබන සංවිධානය මොකද්ද? දැන් ඔබට උළු තියෙනවා WTO World Trade Organization ලෝක වෙළඳ සංවිධානය ගැන නිරන්තරයෙන්ම විභාගයට ප්‍රශ්න යොමු වෙනවා. ඒ වගේම වෙළඳ ගිවිසුම් සප්ත ගිවිසුම සාක් සංවිධානය සමග නැෆ්ත ගිවිසුම සාමාන්‍යයෙන් අහනවා. තේරෙනවද? ඒකම සෑම වර්ෂයකම වරදින් නැති ප්‍රශ්නයක් අහනවා යම්කිසි විෂය ඒකකයකින්. ඒ කියන්නේ 11 වන ඒකකයේ අවසාන පාඩම් පරිච්ඡේදය වන 7 වන පරිච්ඡේදය මොකක්ද? විද්‍යුත් වෙළඳාම නැත්නම් විද්‍යුත් වාණිජය ප්‍රශ්නයක් ඒ කියන්නේ අවම එකක් අහනෝමයි. සාමාන්‍යයෙන් ඔබ දකින්න නැති එකම අවුරුද්දේ ප්‍රශ්න දෙක තුන අහනවා. වැදගත්ම ඒකකයක්. අන්න ඒ වගේ අපි දැන් මේ විභාග ප්‍රශ්න සහ සෙසු ප්‍රශ්න සාකච්ඡා කරනකොට තමන් ඒ ප්‍රශ්න අතර ජීවත් වෙන්න ඕනේ. හැමදාම වගේ අහන්නේ මොන වගේ ප්‍රශ්නද? විටින් විට අහන්නේ මොන වගේ ප්‍රශ්නද? වසරක් හැර වසරක් අහන්නේ මොන වගේ ප්‍රශ්නද? එහෙම ඔබ රටාවක් මේකේ ප්‍රශ්න අහන කලාව අපිට මේක ලියලා දෙන්න බෑ මෙහෙම අහනවා කියලා. තමන්ම ලියා ගන්න ඕනේ. තේරෙනවද? තමන්ගේ මනසේ තමන්ම ලියා ගන්න ඕනේ. තමන්ගේ මනසේ තමන්ම තන්පත් කර ගන්න ඕනේ. ඒක අවශ්‍යමයි. දැන් මමත් එක්ක එක දිගට මේ ප්‍රශ්න සාකච්ඡාවට ඔබ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන්ම තමනු ඒ කියන්නේ ඕගොල්ලෝ සමහරට ලොකු ආයාසයක් ගන්නෑ. වැඩි මහන්සියක් වෙන්නේ නැතුවම ඒ தත්ත්වය අනිවාර්යයෙන්ම දැන් උදා කරගෙන ඇති. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ. එනම් ව්‍යුහගත අභ්‍යාස ලැබෙන දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ අනුමාන ප්‍රශ්න කීපයක්. නැත්නම් ආදර්ශ ප්‍රශ්න කීපයක්. විශේෂයෙන්ම 2022 23 විභාග වලට ඉලක්ක කරලා මම හදපු ප්‍රශ්න කීපයක්. මම ගොඩාක් කල්පනා කරලා විභාගයට ප්‍රශ්න ලැබෙන රටාව ඊළඟට 2022 23 දී විභව ප්‍රශ්න වෙන්න පුළුවන් මොනවද කියලා හොඳට විශ්ලේෂණයක ඉදිරිය තමයි මම මේ ප්‍රශ්න නිර්මාණය කළේ. සමහර ප්‍රශ්න මෙතෙක් එක වතාවක්වත් අහලම නැහැ. ඒක 22 හෝ 23 දී අහන්නේ ප්‍රථම වතාවටයි. අන්න ඒ වගේ ප්‍රශ්න මම හිතනවා ලංකාවේ විශාල පිරිසක් පිළිතුරු ලියන එකක් නැහැ. නමුත් DP education මේ විශේෂිත සුබවාදී පාඨමාලාව අඛණ්ඩව පරිශීලනය කරන අය මේ පාඨමාලාවත් එක්ක අඛණ්ඩව ඉන්න ඔබට කිසිම ගැටලුවක් නැතුව කිසිදු පීඩනයක් නැතුව වෙනි ප්‍රශ්න වලටත් ලියන්න පුළුවන්කම ලැබෙනවා. වෙනි ප්‍රශ්න කීපයකුත් මේ අද පරිච්ඡේදයෙන් කතා වෙයි. පැහැදිලිනේ? අපි බලමු පළවෙනි ප්‍රශ්නය. සාපේක්ෂ පිරිවැය න්‍යාය විදේශ වෙළඳාමේ පදනම වේ. සාපේක්ෂ පිරිවැය න්‍යාය විදේශ වෙළඳාමේ පදනම වේ. මතකනේ සාපේක්ෂ පිරිවැය න්‍යාය කියන තව නම මොනවද? සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය කියලාත් කියනවා. සාපේක්ෂ වාසි න්‍යාය කියලාත් කියනවා. විදේශ වෙළඳාම පිළිබඳ සුද්ධ න්‍යාය කියලාත් කියනවා. විදේශ වෙළඳාම පිළිබඳ නව සම්භාව්‍ය න්‍යාය කියලාත් කියනවා. මතකයිනේ ඔක්කොම නම් වලින් අදහස් කරන්නේ එකයි. ලෝකේ විදේශ වෙළඳාම මත නැත්නම් විදේශ වෙළඳාම ලෝකෙට
බෞතිස්ම කරන්න. ලෝකෙට මේ වෙළඳාම ස්ථාපිත කරන්න. හඳුන්වා දීපු ප්‍රධාන න්‍යායන් දෙකයි. එකක් නිරපේක්ෂ වාසි න්‍යාය. ඇඩම් ස්මිත් විසින් හඳුන්වා දීපු. අනිත් එක සාපේක්ෂ වාසි න්‍යාය නැත්නම් සාපේක්ෂ පිරිවැය වාසි න්‍යාය කවුද? ඩේවිඩ් රිකාඩෝ හඳුන්වා දීපු. අද වන විට ලෝකේ මුල් බැසගත්ත නැත්නම් විදේශ වෙළඳාමට පදනම වශයෙන් සලකා මුළු ලෝකේම විග්‍රහ කරන පිළිගත් න්‍යාය තමයි සාපේක්ෂ වාසි න්‍යාය ඩේවිඩ් රිකාඩෝ. මතකද මේ න්‍යාය මුලින්ම? සාපේක්ෂ වාසි න්‍යාය කිව්වේ යම් රටක් වෙනත් රටවල් සමග සසදා බලද්දී යම් රටක් වෙනත් රටවල් සමග සංසන්දනය කර බලද්දී ඒ රටට වැඩිම වාසියක් හෝ අඩුම වාසියක් ගෙන දෙන භාණ්ඩ පමණක් තෝරාගෙන අතිරික්තයක් සමග නිපදවන්න. ඔක්කොම හදන්න එපා. වැඩිම වාසියක් දෙන හෝ අඩුම වාසියක් දෙන භාණ්ඩ පමණක් තෝරාගෙන අතිරික්තයක් සමග නිපදවන්න. අතිරික්තය අපනයනය කරලා ලැබෙන විනිමය තුලින් තමන්ට සාපේක්ෂ වශයෙන් අවාසිදායක භාණ්ඩ විදේශ වලින් ගෙන්වා ගන්න. එහෙම කිරීම තුලින් සෑම රටකටම අවසානයේ වාසියක් වන බව. ඕකෙදී පැහැදිලිවම රිකාඩෝ විශ්ලේෂණය කළේ ආවස්තික පිරිවැය. ඔපොචුනිටි කොස්ට් එක. අඩු ආවස්තික පිරිවැය. ඒ කියන්නේ අඩු ආවස්තික පිරිවැයකින් නිපදවන්න පුළුවන් භාණ්ඩ තමයි සාපේක්ෂ වශයෙන් වාසී කියලා කිව්වේ. තේරුණාද? සාපේක්ෂ වාසී කියලා කිව්වේ අඩු ආවස්තික පිරිවැය නිපදවිය හැකි භාණ්ඩ. රටකට අඩුම ආවස්තික පිරිවැයකින් නිපදවිය හැකි භාණ්ඩ හා සේවා පමණක් තෝරාගෙන නිෂ්පාදනය කරන අතිරික්තයක් සමග. අතිරික්තය අපනයනය කරනවා ලැබෙන විනිමය තුලින් වැඩි ආවස්තික පිරිවැයක් සහිත. ඕක තමයි අපි කිව්වේ වැඩි ආවාසියක් කියලා. වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ විදේශ වලින් ගෙන්වා ගන්නවා. එසේ කිරීමෙන් සෑම රටකටම මොකද වෙන්නේ? සමබර වාසියත් කරගත හැකි බව තමයි රිකාඩෝ මේ න්‍යායෙන් පැහැදිලි කරේ. එතකොට මේක තමයි විදේශ වෙළඳාම පදනම. විදේශ වෙළඳාමේ ෆවුන්ඩේෂන් එක මේක තමයි. නැත්නම් විදේශ වෙළඳාම ආරම්භෙන්නේ මෙතනින්. තේරෙනවද? කොයි භාගකට කීප සැරයක් මම වාස්තුවික ප්‍රශ්න වලට අපි ඒක මම ප්‍රශ්න කීපයක් ගත්තා ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න ඉස්සරහට සාකච්ඡා කරමු. විදේශ වෙළඳාම පදනම් වී ඇත්තේ කියලා හිතන පුරවන්න වෙනවා. සප්ලයි ටයිප් ප්‍රශ්නයක්. විදේශ වෙළඳාම පදනම් වී ඇත්තේ සාපේක්ෂ වාසි න්‍යාය මත නැත්නම් සාපේක්ෂ වාසිය මත කිව්වොත් ඇති. තේරුණාද? ඔක තමයි පදනම. අයන්නේ එම න්‍යාය අනුව රටවල් විදේශ වෙළඳාමේ නිරත විය යුත්තේ කෙසේද? ඒතර මේක සාපේක්ෂ වාසි න්‍යාය නිර්වචනයම නෙමෙයි මේ අහන්නේ. නිර්වචන ලියන වැඩක් නැහැ. අහන්නේ මෙම න්‍යාය අනුව රටවල් විදේශ වෙළඳාමේ නිරත විය යුත්තේ කෙසේද? එහෙනම් නිරත වෙන ආකාරය තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ සාපේක්ෂ වාසි න්‍යාය නිර්වචනයෙන්ම අපි විදේශ වෙළඳාමේ නිරත විය යුතු ආකාරය විශ්ලේෂණය කරනෝනේ. අන්නේ කොටස විතරක් එළියට අරගෙන පෙරලා අරගෙන මෙතනට ගලපනවා. මම නැවත කිව්වොත් අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ තෝරාගෙන අතිරික්තයක් සමග නිපදවා අතිරික්තය අපනයනය කර ලබන විනිමය තුලින් වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන්වන්න කටයුතු කිරීමෙන් අවසානයේ සෑම රටකටම වාසියක් වන බව මේ න්‍යාය කතාව. එහෙනම් අහන්නේ මේ න්‍යාය අනුව රටවල් විදේශ වෙළඳාමේ නිරත විය යුත්තේ කෙසේද? කොහොමද වෙන්න ඕනේ? සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ පමණක් අතිරික්තයක් සමග නිපදවා අතිරික්තය අපනයනය කර ලබන විනිමය තුලින් සාපේක්ෂව වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ වෙනත් රටවලින් ගෙන්වා ගැනීමෙන් තමයි නියුක්ත වෙන්න ඕනේ. අහන්නේ විදේශ වෙළඳාමේ නිරත විය යුත්තේ කෙසේද? විදේශ වෙළඳාමේ නිරත විය යුත්තේ කෙසේද කියලා නහන්නේ. එහෙනම් එතනට විතරයි උත්තරේ උනේ. මුළු නිර්වචනයම අපි පහදන්න යන්න එපා. සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ අතිරික්තයක් සමග නිපදවා අපනයනය කර ලබන විනිමය තුලින් සාපේක්ෂව වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන්වා ගන්න ඕනේ. ආනයනය කරන්න ඕනේ. එහෙම ආනයනය කර ගැනීමෙන් තමයි විදේශ වෙළඳාමේ නියුක්ත වෙන්න ඕන කියන්නේ. සෑම රටකටම මේ න්‍යාය අනුව විදේශ වෙළඳාමේ නියුක්ත වෙන්න ක්‍රමය අහන්නේ ක්‍රමය උච්චරයි. තේරෙනවද? එහෙනම් අපි අයනට ලියන්න ඕනේ අඩු ආවස්තික පිරිවැයක්. අඩු ආවස්තික පිරිවැයක් පිරිවැය සහිත
භාණ්ඩ අතිරික්තයක් සමග නිපදවා අපනයනය කර ලබන විනිමය තුලින් වැඩි ආවස්තික පිරිවැයක්, ඒ කියන්නේ ආවාසදායක භාණ්ඩ, වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ වෙනත් රටවලින්, විදේශවලින් නැත්තම් වෙනත් රටවලින් ආනයනය කිරීමෙන් ආනයනය කර ගැනීම. ඔච්චරයි. අහන්නේ ඒ රටවල් විදේශ නිලධාරීන් නියුක්ත වෙනු කොහොමද මේ න්‍යාය ඔච්චරයි. පැහැදිලිනේ? ඔකට අනිවාර්යයෙන්ම ලකුණු එකක් ලැබෙනවා. විභාගෙදී. ලකුණු එකක්. ඊළඟට ආයන්න සාපේක්ෂ පිරිවැය න්‍යාය ක්‍රියාත්මක කිරීමට නම් ඇති විය යුතු පූර්ව අවශ්‍යතාවය කුමක්ද? මොකද උකට උත්තරේ? දැන් ඩේවිඩ් රිකාඩෝ කියන විදියට මේ සාපේක්ෂ පිරිවැය න්‍යාය ඇත්තටම ඇක්ටිව් වෙන ලෝකේ සක්‍රිය වෙන්න නම් ඇති විය යුතු නැත්නම් ඉටු විය යුතු පූර්ව අවශ්‍යතාවය ලෝකෙම අහන්නේ. මොකද වෙන්න ඕන? නිදහස් ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිදහස් විදේශ වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? ආනයන මෙන්ම අපනයන වෙළඳාම සඳහා එක එක රටවල් විසින් පැනවිය හැකි තීරු බදු බාධක නැත්නම් තීරු බදු නොවන සම්බාධක දෙකම හැකි පමණ බැහැර වෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? මොකද තීරු බදු සහ තීරු බදු නොවන සම්බාධක පනවනවා කියන්නේ කිසිදු රටකට නිදහසේ අපනයනය කරන්න බෑ, ආනයනය කරන්න බෑ. එහෙනම් වෙළඳ සම්බාධක මත අපනයන ආනයන කරන්න අපහසු වෙනවා කියන්නේ මේ ඩේවිඩ් රිකාඩෝගේ න්‍යාය මොකද වෙන්නේ? බොරු වෙනවා. නාමික න්‍යායක් බවට පත් වෙනවා. ප්‍රායෝගික න්‍යායක් වෙන්නේ නැහැ. ඒක නාමික න්‍යායක්. ක්‍රියාත්මක කරන්න බැරි. කිසිදා ක්‍රියාත්මක නොවන න්‍යායක් බවට පරිවර්තනය වෙනවා. මොකද රිකාඩෝ පැහැදිලිවම කියනවා සෑම රටක්ම සාපේක්ෂව Tamanට අඩු ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. ඒ කියන්නේ වැඩිම වාසියක් හෝ අඩුම වාසියක් ගෙන දෙන භාණ්ඩ කියන අර්ථයමයි. පමණක් හදන්න අතිරික්තයක් සමග. අතිරික්තය අපනයනය කරන්න සෑම රටක්ම අපනයනය කරන්න ඕන. සෑම රටක්ම අපනයනය කරන්න නම් අපනයන සම්බන්ධයෙන් වෙළඳ බාධා නැති වෙන්න ඕන. නැත්නම් ඒක කරන්න බෑ. එහෙම කරලා ලබන විනිමය තුලින් සාපේක්ෂ වශයෙන් වැඩිම අවාසියක් සහිත භාණ්ඩ නැත්නම් වැඩිම අවාසියක් කියන්නේ මොකද්ද? වැඩි ආවස්තික පිරිවැයක් යන භාණ්ඩ. වැඩි ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ විදේශ වලින් ගෙන්වා ගන්න ආනයනය කරන්න. එහෙමනම් ආනයන මත වෙළඳ බාධක නැති වෙන්න ඕන. ආනයන මත වෙළඳ බාධක තිබුණොත් ඒ දේ කරන්න හම්බෙන්නේ නැහැ. එහෙමනම් මේ සාපේක්ෂ වාසි න්‍යාය ඇත්ත සක්‍රීය න්‍යායක් බවට පත් වෙන්න නම් සෑම රටක්ම ආනයන අපනයන මත පනවන වෙළඳ සම්බාධක බැහැර කරන්න ඕන. හෙවත් ලෝකයේම නිදහස් විදේශ වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි පූර්ව අවශ්‍යතාවය. එහෙම ක්‍රියාත්මක වෙන තාක්කල් මේ න්‍යාය සක්‍රීයයි. නැත්නම් එහෙම ක්‍රියාත්මක නොවුනොත් මේ න්‍යාය නාමික න්‍යායක් පමණයි. පැහැදිලිද? රයිට්. එhmenan ආයන්නේ උත්තරේ එන්නේ නිදහස් විදේශ වෙළඳ ප්‍රතිපත්ති
සෑම රටකම ක්‍රියාත්මක විය යුතුය. එහෙම වුණොත් විතරයි මේ න්‍යාය ඇත්තම ක්‍රියාත්මක කරන්න පුළුවන්. තේරෙනවද මම කියන එක? මේක කටපාඩම් කරන්න බෑනේ. මොකද රිකාඩෝ කියනවා හැම රටක්ම අතිරික්තය අපනයනය කරන්න. හදන්න නැති දේ ආනයනය කරන්න. එහෙනම් හැම රටක්ම අපනයනය කරන්න වෙනවා, ආනයනය කරන්න වෙනවා. එහෙනම් අපනයන හෝ ආනයන වෙළඳ සම්පාදක තිබුණොත් මොකද වෙන්නේ? ඒක කරන්න බෑ. එhmenan මේ සාපේක්ෂ වාසි න්‍යාය ක්‍රියාත්මක කරන්න යුතු පූර්ව අවශ්‍යතාවය මොකද්ද? සෑම රටක්ම ලෝකේ පුරා නිදහස් විදේශ වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මේකම ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. තීරුබදු සහ තීරුබදු නොවන වෙළඳ සම්පාදක බැහැර වී යුතු කියලා ලියුවොත් ඒත් ලකුණු ලැබෙනවා. ඒත් හරි. මේකම වෙන්න ඕනේ නැහැ. ඒක මේ අදහසම නෙත් වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අයන්නෙන් අහනවා මෙම න්‍යායෙන් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනු ලැබ ඇත්තේ කුමන ස්වරූපයේ ජාත්‍යන්තර වෙළඳාමක්ද? මේ සාපේක්ෂ වාසි න්‍යාය හැවත් සාපේක්ෂ පිරිවැය න්‍යායෙන් ඩේවිඩ් රිකාඩෝ උත්සාහ කරන්නේ මොන වගේ විදේශ වෙළඳාමක් ක්‍රියාත්මක කරනද කියලා අහන්නේ. මොකක්ද උත්තරේ මේක? මොකක්ද උත්තරේ? රිකාඩෝගේ ප්‍රාර්ථනාව මොකද්ද? රිකාඩෝගේ සිහිනය ඕක තමයි. ওই සිහිනය තමයි අද රිකාඩෝ අපි අතර ජීවත් වෙන්නේ නැහැ. ඒ රිකාඩෝගේ සිහිනය ඇත්ත කරන තමයි WTO නැත්නම් World Trade Organization ලෝක වෙළඳ සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ ඒ සඳහායි. මොකද්ද? මෙම න්‍යාය ප්‍රවර්ධනය කරන අපේක්ෂා කරන ඇති මොන වගේ වෙළඳාමක්ද? නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක්. මුළු ලෝකෙම නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක්. ඒ කියන්නේ වෙළඳ බාධා වලින් බැහැරව නිදහසේ ආනයන අපනයනය කරන වෙළඳ තත්ත්වයක් තමයි ලෝකෙම අපේක්ෂා කරන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක් තමයි මේ න්‍යාය ඉලක්කය. මේ න්‍යාය අවසාන සිහිනය. තේරුණානේ? එහෙනම් අයන්න නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක්. වෙළඳාමකි. එතකොට මේවටත් ලකුණු එක බැගින්ම ලැබෙනවා. ඉස්සෙල් එකටත් අනිවාර්යයෙන්ම ලකුණු එක බැගින්ම ලැබෙනවා. ඒක තනි ප්‍රශ්නයක්. ඊළඟට අවසන් කොටසෙන් අහන්නේ යන්නේ එකිනෙක රටවල් ප්‍රතිවිරුද්ධ ලෙස වෙළඳ බාධා පැනවුවහොත් කුමන තත්ත්වයක් ඇති වේද? එහෙනම් මේ න්‍යායෙන් ඩේවිඩ් රිකාඩෝ ප්‍රාර්ථනා කරන්නේ ලෝකේ පුරා නිදහස් අන්තර්ජාතික වෙළඳාමක්. හරිද? නමුත් එකිනෙක රටවල් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ලෙස වෙළඳ සම්බාධක නැත්නම් වෙළඳ බාධක පැනවුවොත් ඇති වෙන්නේ කුමන තත්ත්වයක්ද කියලා අහනවා. ඒ කියන්නේ ලංකාව ඉන්දියාව ගමුකෝ. ඉන්දියාවෙන් ලංකාව ආනයන සීමා පනවනවා. ආනයන තහනම් කරනවා. ආනයන තීරුබදු වැඩි කරනවා. ආනයන පංගු නියම කරනවා. ආනයන සලාක නියම කරු මොකද වෙන්නේ? ඉන්දියාවෙන් අපිට බහන්න ගෙන්නන්න බැරි වෙනවා. අපි ඉන්දියාවට අපනයනය කරනවා කියන්නකෝ. ඉන්දියාව අපෙන් අපනයනය කරන බහන්න වලට ආනයන බාධක පනවනවා. ඒත් මොකද වෙන්නේ? අපට ආනයනය කරන්න බෑ. නැත්නම් ඉන්දියාව ඕනතරම් මිලදී ගන්න සූදානම්. ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ වලට ලංකාවේ අපනයන පංගු නියම කරනවා. අපනයන තහනම් කරනවා. අපනයන තීරුබදු වැඩි කරනවා. මොකද වෙන්නේ? අන්න එහෙනම් ඉන්දියාවට ලංකාවේ භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව අඩු වෙනවා. එහෙම වෙන්න බෑ. තේරුණාද? ඒකයි මේ කියන්නේ එකිනෙකට දැන් ලංකාව වෙළඳ සම්බාධක දාලා ඉන්දියාවත් දානවා. එහෙමනේ වෙන්නේ. චීනය අපිට විරුද්ධ වෙළඳ සම්බාධක දැම්මොත් අපිත් දානවා. තේරුණාද? මේ හැම රටක්ම එහෙනම් ආනයන අපනයන සීමාවන් පනවගත්තොත් රිකාඩෝ ගුණය ඉදිරියට යන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් එකිනෙක රටවල් ප්‍රතිවිරුද්ධ ලෙස වෙළඳ බාධා පැනුවොත් මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ? මොකක්ද ඇති වෙන්නේ? ලෝක වෙළඳාම හැවත් ජාත්‍යන්තර වෙළඳාම මොකද වෙන්නේ? අනිවාර්යෙන් පිරිහෙනවා. පහළ යනවනේ. ආනයන අපනයන අඩු වෙනවා කියන්නේ සමස්ත ලෝක වෙළඳාම මොකද වෙන්නේ? අගාධ වෙනවා. ඕක තමයි තත්ත්වය. එහෙනම් එකිනෙක රටවල් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ලෙස වෙළඳ සම්බාධක පනවන්නේ නැති තාක්කල් නිදහස් වර්ධනය වන ඉහළ අන්තර්ජාතික වෙළඳාමක් ලෝක සක්‍රිය වෙනවා. වෙළඳ සම්බාධක දානවද එතෙන් සිට ලෝක වෙළඳාම මොකද වෙන්නේ? පිරිහෙනවා. එහෙනම් කමුත්තරේ මොකද්ද? ජාත්‍යන්තර වෙළඳාම නැත්නම් ලෝක වෙළඳාම පිරීමට ලක් වෙනවා. තේරෙනවනේ? එහෙමනම්
එහෙමනම් යන්න උත්තරේ තමයි ලෝක වෙළඳාම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම. ලෝක වෙළඳාම පිරිහීමට ලක්වේ. ලෝක වෙළඳාම පිරිහීමට ලක්වේ. පැහැදිලිනේ? ඒකටත් ලකුණු එකක් ලැබෙනවා. එහෙම තමයි ලකුණු 4 බෙදලා යන්නේ ප්‍රශ්න කොටස් 4ට. දැන් මම මෙහෙම අහනවා ප්‍රශ්නයක්. දැන් මේක ප්‍රශ්නෙන් ඇහුවේ එකිනෙක රටවල් ප්‍රතිවිරුද්ධ ලෙස ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස වෙළඳ බාධා පැනවුවොත් ඇතිවෙන තත්ත්වයනේ. එහෙමනම් ලෝක වෙළඳාම පිරිහෙනවා. මේ ලෝක වෙළඳාම පිරිහීම කියන එක නැතුව වෙන විකල්ප උත්තරයක් නැද්ද මේකට? විකල්ප උත්තර තියෙනවා. ලෝක වෙළඳාම පිරිහීම කියන පිරිහීම කියන උත්තරයට විකල්ප උත්තරයක් තියෙනවා. ලෝක නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම් පිරිහෙනවා කියන්නේ ලෝකේ නිෂ්පාදනය අන්තර්ජාතික නිෂ්පාදනය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. වෙළඳාම ඉහළ යනවා කියන්නේ මොකද්ද? නිෂ්පාදනයත් ඉහළ යන්න එපා. දැන් දකුණු අතින් වෙළඳාම ඉහළ යනවා පෙන්නද්දි මොකද වෙන්නේ? වම් අතින් නිෂ්පාදනයත් ඉහළ යනවා. නැත්නම් ඒක කියන්නේ සසංගත බවක් නැහැනේ. අනුරූපීතාවයක් නැහැනේ. අනුරූපීතාවයක් එන්න නම් වෙළඳාම ඉහළ යනවා කියන්නේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. නිෂ්පාදනය වැඩි නොවුනොත් මොකද වෙන්නේ? වෙළඳාම ඉහළ යන්නේ නැහැනේ. එහෙනම් වෙළඳාම ඉහළ යනවා කියන හැමතැනම අපි දන්නවා යටින් තියෙන මොකද්ද? තිරේ පිටිපස්ස තියෙන මොකද්ද? නිෂ්පාදනයත් ඉහළ යනවා. එහෙනම් ලෝක වෙළඳාම පිරිහෙනවා. ලෝක වෙළඳාම අඩු වෙනවා කියන්නේ ලෝක නිෂ්පාදනය, ජාත්‍යන්තර නිෂ්පාදනයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙම ලියුවත් හරියි. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මොකද්ද? ලෝක නිෂ්පාදනය අඩු වෙනවා කිව්වොත් හරියි. එහෙම නැත්නම් මොකද්ද? ලෝකේ අවදමන තත්ත්වයක් ඇති වෙනවා. ලෝක අවදමනයක් ඇති වෙනවා. ඒත් හරියි මේකට උත්තරේ. උත්තර තුනක් තියෙනවා විකල්ප උත්තර. මොකද්ද මේ අවදමනය කියන්නේ? ඩිෆ්ලේෂන් කියන්නේ. ඉන්ෆ්ලේෂන් එකේ ඔපොසිට් කන්සෙප්ට් එක. ඩිෆ්ලේෂන් කියන්නේ අහස් යාත්‍රාවක් පොළොවට ලෑන්ඩ් කරන්න ආසෙයි. මෙහෙම ක්‍රමානුකූලව ලෑන්ඩ් කරන්නේ. එක දිගට මේ මොකද වෙන්නේ? පස්සගෙන එනවා. එහෙම අහස් යාත්‍රාවක් ලෑන්ඩ් කරන්න ආසේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අකණ්ඩව පහළ යන්න ගන්නවා. අකණ්ඩව මිල මට්ටම පහළ යද්දී මොකද නිෂ්පාදනය කරන්නේ නැහැ. නිෂ්පාදනය පිරිනවනවා. ඇයි එම වෙන්නේ? ආනයන අපනයන වෙළඳ සම්බාධක පැනවීම නිසා කිසිම රටකට අපනයනය කරන්න බෑ. දැන් තමන් අතිරික්තයක් හදලා අපනයනය කරන්න බැරි නම් මොකද කරන්නේ? මිල අඩු කරලා බලනවා. ඒත් බෑ. මිල අඩු කරා කියලා සම්බාධක නැති වෙන්නේ නැහැ. අපේ අපනයන වලට වෙනත් රටවල් ආනයන බාධක දාලා තියෙනවා නම් අපි මිල අඩු කරා කියලා ආනයන බාධකයි වෙන්නේ. තවත් මිල අඩු කරනවා ඒත් නෑ. එහෙනම් මෙහෙම මිල අඩු වෙනකොට මොකද වෙන්නේ? නිකම්ම නිෂ්පාදනයේ ලෝකේ නිෂ්පාදනයෙන් ඇත්ත. එහෙනම් මොකද වෙන්නේ? මිල එන්නෙන්න මිල පහළ යනවා කියන්නේ මොකද්ද? අවදමනය. දැන් සමහර විෂය කරුණු ගැන අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව හිතන්න පුළුවන් භාණ්ඩවල මිලදී අකණ්ඩව පහළ යනවා නම් කොච්චර හොඳයිද? කොච්චර අපට වාසිද? නෑ වාසි නෑ. මිල අකණ්ඩව පහළ යද්දි නිෂ්පාදකයෝ නිෂ්පාදනය කරන්නේ නෑ. ඇයි? එයාලට ඒව විකිණීමෙන් නිෂ්පාදන පිරිවැයවත් ආවරණය කරන්න බෑ. විකුණන සෑම භාණ්ඩයකින්ම ලැබෙන්නේ අලාභයක් නම් අලාභය දැන තමන් නිෂ්පාදනය කරන්නේ නෑනේ. එහෙනම් අවදමනයක් තියෙන තත්ත්වයක් තුළ මොකද වෙන්නේ? ලෝක නිෂ්පාදනය පිරිනවනවා. එහෙනම් ලෝක අවදමනයක් ඇති වුණොත් හරි. එහෙනම් ඒ විකල්ප දෙකම ලියන්න පුළුවන් මේකට. තේරුණාද? එක්ක අපි ලියනවා ලෝක නිෂ්පාදනය. ලෝක නිෂ්පාදනය පහළයයි. හෝ ලෝකයේ අවදමනයක් ඇතිවේ. ඒත් හරි. පැහැදිලිනේ? රයිට්. හොඳ ප්‍රශ්නයක් මේක. ඉතාම වටින ප්‍රශ්නයක්. කෙලින්ම ඩේවිඩ් රිකාඩෝගේ න්‍යාය තුලින් අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ විනිවිද භාවයකින් දකින්න පුළුවන් ආකාරයෙන් නැත්නම් සමස්ත ජාත්‍යන්තර වෙළඳාම එක අතට ගැනීමක් කරලා තියෙන මේ ප්‍රශ්නේ. ඉතාම හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයටත්.
අන්තරාල වෙළඳාම එන්ටර්පෝට් ට්‍රේඩ් සහ ප්‍රති අපනයන වෙළඳාම රීඑක්ස්පෝට් ට්‍රේඩ් අතර පවතින අසමානතා. දැන් මේ දෙක නිතර කෙටි සටහන් වලට අහනවනේ. නිතර අහනවා. කලාතුරකින් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මම මේ දෙන්නේ. මේක නිතරම අහන එකක් නෑ. අසමානතා. මුලින්ම අසමානතාවට පෙර මතකයිනේ අන්තරාල වෙළඳාම කියන්නේ මොකද්ද? එන්ටර්පෝට් ට්‍රේඩ්. එන්ටර්පෝට් නේ PORT නෑ. ආර් දැම්මුත් වැරදි. එන්ටර්පෝට් ට්‍රේඩ්. කියන්නේ මොකද්ද? විදේශයන්ගෙන් ද්‍රව්‍ය ආනයනය කරලා ඒව වරායෙන් පිටතට යන්නේ නැහැ. වරායේ තියෙන ගුදම් ගබඩා වරාය ගුදම් තුලදීම තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසිරීම හෝ වෙනත් වෙනසකට ලක් කර නැවත අපනයනය කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඇත්තටම ඒකෙදි කරන්නේ වෙනත් වෙනසක් කියලා මේ භාණ්ඩ නිෂ්පාදනයක් කරන්නේ නැහැ. තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසිරීම හැර ඇත්තටම මොකද කරන්නේ? අලුත් භාණ්ඩ හදන්නේ. අලුත් භාණ්ඩ හදන්නේ. ඒතර වෙනත් වෙනසකට ලක් කර කියන සමහරට සන්නම් කිරීම වගේ දෙයක් මෙහිදී කරන්න පුළුවන්. කරලා නැවත අපනයනය කරනවා. ඒක තමයි අන්තරාල වෙළඳාම කියන්නේ. ප්‍රති අපනයන වෙළඳාම කියන්නේ විදේශයන්ගෙන් ද්‍රව්‍ය ආනයනය කරලා වරායෙන් පිටත කම්හල් වෙත ගෙනියනවා. වරාය තියාගන්නේ, වරාය රැඳෙන්නේ. වරායෙන් පිටත කම්හල් වෙත ගෙන ගොස් තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසිරීම හෝ වෙනත් වෙනසකට ලක් කර. ඒ කියන්නේ වෙනත් භාණ්ඩ හදන්න පුළුවන්. ඒ තුලින් අලුත් භාණ්ඩයක් හදන්න පුළුවන්. හදලා නැවත වෙනත් රටවලට අපනයනය කරනවා. ඒක තමයි ප්‍රතිඅපනයන වෙළඳාම කියලා කියන්නේ. තේරෙනවද? ඒ දෙක අසමානතාවකම් අහද්දී අපි අසමානකම් ලියන්න පිළිවෙල මතකයිනේ. දෙපැත්තට ලියන්න ඕන. අර එකයට එක උත්තර ලියන්න එපා. මාර්කින් ස්කීම් වලත් කලාතුරකින් එනවා. ඒක සාර්ථක නැහැ. මොකද ඔබ අංක දාන්නේ. ඔබ සමහරට රූලක් ඇරලා උත්තර වෙන් කරන්නේ. ඔබේ උත්තර අසමානතා හරියට නිර්වුල්ව පරීක්ෂකවරුන්ට හෝ වරියන්ට තේරුම් ගන්න බෑ, කියව ගන්න බෑ. එහෙම නැත්නම් අනික් එක තමයි ඔබ ප්‍රතිඅපනයන අන්තරාල කියලා උත්තර හතරක් ලියුවා, හතරම නැවත ලියනවා. ඒකටත් තප්පර ගානක් නාස්ති වෙනවා. ඒකෙන් කාලේ නාස්ති කරා වෙනවා. කාලය කළමනාකරණය කිරීමෙන් ඔබ ඉවත් වුණා වෙනවා. ඒ නිසා කාල කළමනාකරණය තුලින් අඩු කාලයකින් ලියන්න පුළුවන් වෙන්න. පරීක්ෂකවරුන්ට පැහැදිලිවම අවම පරීක්ෂණ උත්තරේ කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන ලියන්න, පිරිසිදුව ලියන්න පුළුවන් ක්‍රමය තමයි අර ශීර්ෂ දෙයක් වශයෙන් දෙපැත්තට දාන එක. මතකයිනේ ක්‍රමය? එහෙමනම් අපි මේ පැත්තට දාමු අන්තරාල. අන්තරාල වෙළඳාම, මේ පැත්තට ප්‍රති අපනයන වෙළඳාම. ඒක ඕන මෙතින් අපි වෙන් කරගන්න පුළුවන් මෙතනින්. එහෙම නොකරත් ප්‍රශ්නයක් අපිට වෙන් කරලා ලියන්න පුළුවන්. ඔව්. පළවෙනි එක තමයි විදේශයන්ගෙන් ගෙන්වන ද්‍රව්‍ය වරායෙන් පිටතට යන්නේ නැහැ. වරාය ගුදම් තුලදීම තමයි අර මොන හරි දෙයක් කරලා, කියන්නේ තේරීමක්, මිශ්‍ර කිරීමක්, ඇසිරීමක් කරලා වෙනත් රටට යවන්නේ. මේකේ වරායෙන් පිටත යනවාමයි. එහෙනම් ආනයනික ද්‍රව්‍ය වරායෙන් පිටතට ගමන් නොකරයි. එහෙම ඇති. අනික් පැත්තට ඒ අංක එකමයි වරායෙන් පිටත කම්මල් වෙත යනවා. ඉතින් ලියන්නේ අනිත් පැත්ත කෙනෙක් ලියන. ආයි ලියන්න ඕනේ ආනයනික ද්‍රව්‍ය කියලා මත ලියන්න ඕනේ නැහැ. තේරුම්න්නේ. තේරෙනවද? එහෙම අපි හැම වෙලාවෙම මේ ක්‍රමයේදී වාසිය ගන්නවා අපේ පැත්තට. මේ පැත්ත සම්පූර්ණ උත්තරයක් ලියනවා. මේ පැත්ත සාරාංශගත උත්තර ලියුම ඇති. එහෙනම් අපි ලියනවා වරායෙන් පිටත. නැත්නම් රට තුල. එහෙම ලියන්න පුළුවන්. රට තුල කම්හල් වෙත ගමන් කරයි. ඔන්න පළවෙනි වෙනස. දෙවැනි එක තමයි අන්තරාල වෙළඳාමේදී සුළු වෙනසක් වෙන්න පුළුවන්. තේරීම, මිශ්‍ර කිරීම, ඇසුරුම් කරොත් ගේන්නේ ඇසුරුමක් නැතුව ඇසුරුම් කරාම පොඩි වෙනසක් තියෙනවා. ඒ වගේ වෙනසක් හැර
නව නිෂ්පාදන බිහි වෙන්නේ නැහැ අන්තරාලයකදී. නමුත් අරකෙදී නව නිෂ්පාදන බිහි වෙන්න පුළුවන්. එමන ලියන්න මූලික වෙනසක් හැර නව නිෂ්පාදනයක් සිදු නොවේ. දෙවනි එක ලියන්න නව නිෂ්පාදනයක් ද සිදු විය හැක. පැහැදිලිනේ? සාමාන්‍යයෙන් මේකේ වෙනස්කම් හතරම අහන්නේ නැහැ දරුවනේ. මොකද ගොඩක් නැහැනේ මේකේ වෙනස්කම් දෙකයි අහන්නේ. අපි නමුත් ස්ටෑන්ඩ් බයි තව ලියමු. තුන්වෙනි එකක් ලියමු. තුන්වෙනි එකත් ලියමු. තුන්වෙනි එක තමයි දැන් ආනයන තීරුබදු ලංකාවේ රජයට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හරහා රේගු ණය කරන්නේ රජයේ විනුම ණය කරන රේගු. ලංකාවේ රජයට ආනයන තීරුබදු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හරහා අය කරගන්න පුළුවන් මොන වෙලදාම. එකකින් ලැබෙන්නේ මොකද්ද ලැබෙන්නේ නැති අන්තරාල. මොකද අන්තරාලකේදී ආනයනික ද්‍රව්‍ය වරයන් එළියට එන්නේ නැහනේ. එළියට આવොත් තමයි ආනයනසේ සලකලා ආනයන තීරුබද්ද අය වෙන්නේ. මේකට ඒක අය වෙන්නේ නැහැ. නමුත් ප්‍රතිඅපනයනයේදී ආනයන තීරුබද්ද අනිවාර්යයෙන්ම අය වෙනවා. තුන්වෙනි එක ලියන්න ආනයන තීරුබදු අය නොකරයි. අනික් පැත්තට ලියන්න පුළුවන් ආනයන තීරුබදු අය කරයි. අපිට පුළුවන් හතරවෙනි එක ලියන්න. මොකක්ද? දැන් අන්තරාලෙදී ද්‍රව්‍ය ගෙන්වල වරාය ගුදම් තුලදීම තෝරලා වර්ග කරලා මිශ්‍ර කරලා පැක් කරලා යවනවා. ඒක අපේ රටේ නිෂ්පාදනය වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රතිඅපනයනයේදී රට තුල කම්මහල් වල තමයි ඒ දේ වෙන්නේ. සහ වෙනත් භාණ්ඩ හදන්නේ. එහෙනම් අපේ රටේ නිෂ්පාදනය ඉහළ යන්න අනිවාර්යයෙන් මේක හේතු වෙනවා. එතකොට ලියන්න පුළුවන් අවසන් එක වශයෙන් රටේ දල දේශීය නිෂ්පාදනය දල දේශීය නිෂ්පාදනයට අයත් නොවේ. අනික් පැත්තට අයත් වේ. පැහැදිලිනේ? මෙන්න මේ වගේ වෙනස්කම් දෙකකට මම ලකුණු වෙන විදිහ කියන්නම්කෝ. වෙනස්කම් දෙකකට අසමානතා දෙක වැඩි කිරීම ලකුණු එක සමානයි ලකුණු දෙකක් ලැබෙනවා. එහෙමයි ලකුණු ලැබෙන්නේ. අසමානකම් දෙකට ලකුණු එක බැගින් ලකුණු දෙකක් ලැබෙනවා. අසමානකම් තුනක් අහන්නේ හතරක් අහන්නේ බය වෙන්නේ. උපරිමාන දෙකයි. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නෙටත්. ආනයන අධිභාර import overdue යන කෙටින් පහදන්න. මොකද්ද මේ ආනයන අධිභාර කියන්නේ? ආනයන අධිභාර කියන්නේ తాවකාලිකව ආනයන සීමා කිරීමේ අරමුණෙන් දැනට අය කරන ආනයන තීරුබද්දට අමතරව පනවන අතිරේක තීරුබදු ප්‍රමාණයක්. නැත්නම් අතිරේක තීරුබදු ප්‍රතිශතයක්. අපි හිතමු x කියන භාණ්ඩයට දැනට අය කරනවා තීරුබද්ද 10%. අපි තුමේ x කියන භාණ්ඩයේ මිල රුපියල් ලක්ෂයක් කියන්නකෝ. රුපියල් ලක්ෂයක x කියන භාණ්ඩයට 10%ක තීරුබද්දක් කියන්නේ රුපියල් 10000ක් අය කරනවා.
අපි හිතමු ඕකට මේ 10%ටම තවත් 5%ක අතිරේක බද්දක් පනවනවා. ඒ කියන්නේ මොකද? එහෙමනම් මේ අතිරේක බද්ද පනවන්නේ අර තීරු බද්දට අමතරව. එහෙනම් තවත් 5% ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ලක්ෂයට 5% කියන්නේ රුපියල් 5000ක්. එහෙනම් රුපියල් 5000ක බද්දක්. මේක මොකද්ද? මේක ආනයන අධිභාරය. ආනයන අධිභාරය මේ. පැහැදිලිනේ? එතකොට මුලින්ම තීරු බද්ද 10%යි. එතකොට ඒක මේ රුපියල් 10000 මොකද්ද? තීරු බද්දක්. ඊට අමතරව පනවනවා తాවකාලික අතිරේක බද්දක් 5%ක. ඒක තමයි ආනයන අධිභාරය වෙන්නේ රුපියල් 5000. එහෙනම් මේක මොකද්ද? ආනයන අධිභාරය. එහෙමනම් මුළු බද්ද මුළු තීරු බදු ප්‍රමාණය රුපියල් 15000. පැහැදිලිනේ? මුළු තීරු බදු රුපියල් 15000. හැබැයි මේකෙන් රුපියල් 10000 දිගටම තියේවි. අර අමතර පැනවූ තීරු බදු තියෙනවනේ රුපියල් 5000 අධිභාරය. ඒක සමාන මාස 6ක් මාස 3ක් අවුරුද්දෙන් අයින් කරනවා. తాවකාලිකව නතර කරන තමයි ඒක පනවන්නේ. හරිද? අපි හිතමු දැන් ලංකාවේ මේ කතා කරන භාණ්ඩයට ආදේශක කර්මාන්තයක් ආරම්භ කරනවා. ඒ කර්මාන්තයේ නිෂ්පාදන වලට ලාංකිකයන්ගේ ඉල්ලුම ගන්න ඕනේ. ඉල්ලුම ගන්න මොකද කරන්නේ? අර ආනයන භාණ්ඩ තිබුණොත් ඒක නිල්ලන්නේ පුරුද්දත් එක්කලා. තේරෙනවද? ඒකට දානවා අධිභාරය. දාලා ඒක මිල නැග්ගනවා. අන්න මිල නැග්ගුවම බලන්න ලංකාවේ මිනිස්සු බලන්න එච්චර මිලක් ගෙවලා ගන්න මොකද අපේ රටේ දැන් මේක හදනවනේ කියලා අපේ රටේ භාණ්ඩ ගන්නවා. එහෙනම් අපේ රටේ කර්මාන්තේ පුනරුජීවනය වෙනවා. හැබැයි වැරදිලාව තාක්ෂණික ඌනතාවයක් නිසා, එහෙම නැත්නම් නිෂ්පාදන තාක්ෂණයේ වැරදීම නිසා, එහෙම නැත්නම් භාණ්ඩවලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය විදේශ වලින් ලබා ගන්න වෙනවා. විදේශ වලින් ගෙන්වා ගැනීමේ පහසුකම් නිසා, වෙනත් රටවල් අපි හිතමු වෙළඳ සම්බාධක පැනවීම නිසා වැනි හේතුවක් මත අපි අලුතෙන් ආරම්භ කරන ආනයන ආදේශන කර්මාන්තේ බිඳ වැටෙනවා කියන්නේ පිරිහුණා කියන්නේ පිරිහුණොත් මේ භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් පරිභෝජනයේ ජීවත් වෙන්න මේ භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. එදාට අධිභාරය අයින් කරනවා. එහෙම තත්ත්වයක් උදා වුණොත් අධිභාරය අයින් කරන්න බලාගෙන තමයි මේ ස්ටාර්ට් එකේදී අර ලංකාවේ කර්මාන්තේ උඩට ගන්න පුළුවන් ද කියලා බලන්න තමයි මේ తాවකාලික නවත්තන්නේ. ඒක තමයි తాවකාලික අධිභාරය අරමුණ වෙන්නේ. හරිනේ? රයිට්. එතකොට අපි ලියන්න ඕන එතකොට බොහොම සරල උත්තරයක්. මොකද්ද? తాවකාලිකව ආනයන සීමා කිරීමේ අරමුණෙන් ආනයන සීමා කිරීමේ අරමුණෙන් සාමාන්‍ය තීරුබදු ප්‍රතිශතයකොත් කමන්නේ ප්‍රමාණයකොත් කමන්නේ දෙකම ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිශතයකින් තීරුබදු ප්‍රතිශතයට අමතරව පනවන අතිරේක තීරුබදු ප්‍රතිශතයයි. ඕක තමයි ආනයන අධිභාරය නැත ඕඩියු කියලා කියන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බීම්ස් ඒක කියන්න පහදා එහි සමාජිකයන් නම් කරන්න. බීම්ස් ඒක. මේකේ ප්‍රශ්න දෙකක් අහනවා. එකක් තමයි පහදා පැහැදිලි කරන්න. දෙවැනි එක තමයි සමාජිකින් නම් කරන්න. දෙන්නේ ප්‍රශ්න දෙකයි. එහෙනම් උත්තර දෙකයි. තරු ලකුණු දෙකයි.
අපි උත්තර දෙක එක උඩ ලියන්නේ වෙන් කරන්න ඕනේ. පැහැදිලිනේ? එකම ප්‍රශ්නේ කොටස් දෙකක්. එහෙනම් පළවෙනි තර ලකුණු අපි දානවා. මොකක්ද මේ බීම්ස්ටේක් කියන්නේ? බෙන්ගාල මුහුදු තීරයේ. බෙන්ගාල මුහුදු තීරය කියන්නේ බෙන්ගාල බොක්ක ආසන්නයේ මුහුදු තීරය. බෙන්ගාල මුහුදු තීරයට ආසන්න රටවල් විසින් ආර්ථික සහයෝගීතාවය වර්ධනය කරමින් නිදහස් වෙළඳාමක් කරගෙන යන්න. නැත්නම් නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක නියැලීම පිණිස ඇති කරගත්ත සන්ධානය තමයි නැත්නම් givisuma තමයි බිම්ස්ටේක් කියන්නේ. බෙන්ගාල මුහුදු තීරයේ සමීපයේ රටවල ආර්ථික සහයෝගීතාවය. ඒ කියන්නේ මේ givisumට අත්සන් කරපු සෑම රටක්ම එකිනෙක රටවල් වලට ආර්ථිකමය වශයෙන් ආධාර කරනවා. දැන් අපි හිතමු යම්කිසි රටක ඩොලර් අර්බුදයක් තියෙනවා කියලා විදේශ විනිමය හිඟයක් තියෙනවා කියලා කියන්නකෝ. ගෑස් බෙහෙත් වගේ දේවල් ගෙන්නන්න සලින්තු ආර්ථික හිර වෙලා කියන්නකෝ. එහෙනම් මේ givisumට අත්සන් කළ තවත් සමාජික රටකට ඉහළ මූල්‍ය ශක්්‍යතාවක් තියෙනවා නම් ඒකෙ මොකද වෙන්නේ? අපිට සාධාරණ පුළුවක් යටතේ ආධාර දෙනවා අර විදේශ විනිමය අර්බුදයෙන් නැත්නම් ඩොලර් අර්බුදයෙන් නැත් විදිහට. අන්න ආර්ථිකමය වශයෙන් උපකාර කරා. අන්න ඒ වගේ ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම තමයි මේ සන්ධානයේ අරමුණ වෙන්නේ. තේරුණාද? එතකොට මේකේ මේ බීම්ස් කියන එක අරන් තියෙන්නේ givisuma අත්සන් කරපු රටවල් වල මුලකුරු වලින්. මතක තියාගන්න ලේසි. B කියන්නේ මොකද්ද? B කියන්නේ මෑත කාලේ වන් ඩේ ඒ වගේම ටෙස්ට් ක්‍රිකට් වලින් විතා වේගෙන් ඉදිරියට ඇවිල්ලා ලෝකේ ප්‍රබලම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට පවා බලපෑමක් එල්ල කරන රට මොකද්ද? බංග්ලාදේශය. B කියන්නේ. I කියන්නේ මොකද්ද? I කියන්නේ ආසියාතික රටක් වර්ල්ඩ් කප් එක දෙවරක්ම සාර්ථකව දිනාගත්ත. මොකද්ද? දෙවරන්නේ තුන්වරක්. දෙවරකින් තුන්වරම දිනාගත්ත. අපේ මිත්‍රම රට ඉන්දියාවයි කියන්නේ. M කියන්නේ මොකද්ද? කලින් බුරුමේ වශයෙන් හඳුන්වන්නේ දැන් මියන්මාරය. S කියන්නේ මොකද්ද? අපි ශ්‍රී ලංකාව. T කියන්නේ තායිලන්තේ. මතක තියන්න ලේසියිනේ. බංග්ලාදේශය, I නම් ඉන්දියාව, M නම් මියන්මාරය, S නම් ශ්‍රී ලංකාව, T නම් තායිලන්තේ. E කියන්නේ මොකද්ද? ඉංග්‍රීසි නෑ. EC කියන්නේ රටවල් නෙවෙයි. EC කියන්නේ ඉකොනොමික් කෝපරේෂන් කියන එක. ඉකොනොමික් කෝපරේෂන් එකේ මුලාකුරු තමයි EC කියන්නේ. ආර්ථික සහයෝගීතාවය. හරිද? එහෙනම් මෙතන රටවල් පහක් තියෙනවා. නමුත් 2004න් පස්සේ තවත් අලුතෙන් රටවල් දෙකක් එකතු වුණා. මේ නම වෙනස් කරේ නෑ. ඒ රටවල් දෙකත් අපි මතක් කරගමු. මොකද්ද? භූතානය සහ නේපාලය. භූතානය සහ නේපාලයත් දැන් මේගොල්ලන්ගේ සමාජිකව වෙනවා. එහෙනම් මෙන්න මේ කොහොමද බලන්න මේ හරියනේ අපි ඉන්නේ බෙන්ගාල මුහුදු තීරය අසනේ. බෙන්ගාල මුහුදු තීරයේ අසබඩ රටවල් අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කරගනිමින් නිදහසේ නැත්නම් නිදහස් විදේශ වෙළඳාමක නියැලීම සඳහා ඇති කරගත්ත givisuma තමයි බිම්ස්ටේක් කියන්නේ. අපි මෙහෙම ලියමු කෙටියෙන්. බෙන්ගාල මුහුදු තීරය සමීප රටවල් විසින් ආර්ථික සහයෝගීතාවය. එකිනෙක රටවල් එකිනෙකාගේ ආර්ථිකයන් කඩා වැටෙද්දී ඒ කඩා වැටෙන ආර්ථික නැවත ගොඩ ගන්න ප්‍රකෘතිමත් කරන්න උදව් කරනවා කියන එක මේ ආර්ථික සහයෝගීතාවය කියන්නේ. ආර්ථික සහයෝගීතාවය. ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක් පවත්වාගෙන යාම සඳහා ඇති කරගත් වෙළඳ සන්ධානයයි.
යයි. පැහැදිලිනේ? මෙන්න මේ වගේ අර්ථකථන දුන්නොත් වැඩිත් එක්කලා ඇති. අපි දෙවෙනි කොටස එකනේ මේක තමයි පැහැදීම සමාජිකයන් නම් කරන්නේ. සම්පූර්ණ සමාජිකයෝ යන්න ඕනේ මේකෙදි. මතකයිනේ? B වලින් 1 බංග්ලාදේශය. 2 I වලින් ඉන්දියාව මතක තියන්න ලේසි. ඉන්දියාව. 3 M වලින් මියන්මාරය. මියන්මාරය. 4 S වලින් අපි ශ්‍රී ලංකාව. 5 T වලින් තායිලන්තේ. EC කියන්නේ ඉකොනොමික් කෝපරේෂන් මෑතකදී සමාජික රටවල් අන්තිමට අපි ඒක වෙනම හයිලයිට් කරමුකෝ. මෑතදී සමාජිකත්වය ගත්තා. රටවල් අපි දාන්නම්කෝ 5 7 කියලා. 6 වෙනි එක නේපාලය. 7 වෙනි එක භූතානය. පැහැදිලිනේ? ඒතර මේක තනි ප්‍රශ්නයක්. අනිවාර්යෙන් මේකට නිර්වචනයේ ලකුණු දෙකක් ලැබෙයි. මේ රටවල් නම් කරාම සම්පූර්ණ රටවලට ලකුණු දෙකක් වෙයි. මේකෙදි බොහෝ වෙලාවට මේ මුල් රටවල් 5 ඇති වෙයි. මේ දෙක නැතත් ලකුණු දෙනවා. තේරෙනවද? මේ සමාජිකයන් පමණක් අහපු විභාග ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකේදීම මේ මුල් පාඩම තමයි ලකුණු දුන්නේ. ඔන්න අපි ඒක නෝට් කරගමු. මුල් සමාජික රටවල් 5 ප්‍රමාණවත් කියලා. ප්‍රමාණවත් වේ. පැහැදිලිද? එච්චරයි. ඕක නැවත විභාගයට අහන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පස්වෙනි එක. කලාපීය වෙළඳාම තුළින් මතුවන වෙළඳාම මැවීම. එහෙම නැත්නම් වෙළඳාම බිහි කිරීම දෙකම හරි. ට්‍රේඩ් ක්‍රියේෂන් සහ වෙළඳාම හැරවීම. එහෙම නැත්නම් වෙළඳාම විපත වීම කියලාත් කියනවා. වෙළඳාම විපත වීම. ට්‍රේඩ් ඩයිවර්ෂන් අතර වෙනස පැහැදිලි කරන්න. කලාපීය වෙළඳ කිවිසුම් අපි දන්නවනේ. කලාපීය වෙළඳ කිවිසුම් තුලින් මතුවන කලාපීය වෙළඳාම යටතේ ප්‍රධාන සංකල්ප දෙකක් එළියට එනවා. එකක් වෙළඳාම මැවීම නැත්නම් බිහි කිරීම, අනිත් එක වෙළඳාම හැරවීම නැත්නම් විපත වීම. මුලින්ම මැවීම. මේ වෙළඳාම මැවීම කියන්නේ තීරුබදු සහන සලාක පදනම්ව විශේෂීකරණයකින් යුතුව නිපදවා කලාපයේ ප්‍රධාන සැපයුම්කරු වීම. වෙළඳාම මැවීම. ඒ කියන්නේ මේ වෙළඳ ගිවිසුම් වලට එළඹිලා පුළුවන් තරම් තීරුබදු සහන ගන්නවා. තීරුබදු සහන ලැබෙනකොට අපිට වැඩිපුර අපනයනය කරගන්න අවස්ථා වැඩිනේ. විශේෂයෙන්ම අපනයන තීරුබදු අඩු කරගන්නවා. අපනයන තීරුබදු විරාම ගන්නවා. සහන ලබා ගන්නකොට මොකද වෙන්නේ? අපිට ප්‍රධාන වශයෙන් අපනයන වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම සලාක තේරෙනවා. අපි මෙතෙක් ඉල්ලුමක් නොලැබිච්ච රටවලින් සලාක පදනම යටතේ අපිට අපනයනය කරන්න අවස්ථා උදා කරගත්තොත් මොකද? ඒත් අපේ අපනයන වර්ධනය වෙනවා. ඒක තමයි එහෙම කරලා කලාපේ ප්‍රධාන සැපයුම්කරු වීම. මෙන්න මේ වාසිය තීරුබදු සහන සලාක කියන වාසි මගින් විශේෂීකරණයේ යුතුව නිපදවලා විශාල ප්‍රමාණයක් අපනයනය කරලා කලාපේ ප්‍රධාන සැපයුම්කරු වීම තමයි වෙළඳාම මැවීම නැත්නම් බිහි කිරීම. හරිනේ. වෙළඳාම මවන වෙළඳාම වර්ධනය කරගන්න. හැරවීම කියන්නේ සමාජික නොවන රටකින් අඩු මිලට නොගෙන සමාජික රටකින් වැඩි මිලට ගැනීම. අපි හිතමු A, B හා C කියලා රටවල් තුනක් තියෙනවා කියලා. මෙයා සමාජික නොවන. මේ සමාජික නොවන. හරිද?
මේ තියෙන්නේ සමාජික රටවල්. එතකොට මේ රටේ මිල අඩුයි. බී රටේ මිල වැඩි. හරිම සරලයි. මේ දෙන්න සමාජිකෝ. දැන් ඒට ඇත්තටම ඒට සීගෙන් ගන්න එක ලාභයි. බීගෙන් ගන්නවට වඩා. මොකද ඒට සීගෙන් ගත්තොත් මිල අඩුයි. මම කඩිරකින් දාන්නම්කෝ. සීගෙන් ගත්තොත් අඩු මිලට ගන්න පුළුවන් වාසි. හැබැයි මොකද වෙන්නේ? දැන් මේගොල්ලන්ගේ මේ සන්දානේ තියෙන්නේ. මේගොල්ලෝ මේ සන්දානෙන් පිටතට වෙලදාම යනවා. මෙන්න මේ බිත්තර හැඩින් මේ නිල් පාටෙන් හයිලයිට් කරේ. සන්දානෙන් පිටතට වෙලදාම යනවනේ. ඒ නිසා සමාජික නොවන රටකින් අඩු මිලට ගත හැකි වුණත් එසේ නොගෙන වැඩි මිලක් සහිත තමන්ගේ සමාජිකයෙක්ගේ මොකද කරන්නේ? අන්න මිලදී ගැනීම කරනවා. එතන මොකද වෙන්නේ? අන්න බාහිර ලෝකයට යන්න තිබිච්ච වෙලදාම ආපසු හරව ගන්න තමන්ගේ සන්දානෙට. ඒක තමයි වෙලදාම හැරවීම නැතුව ඉපදීම කියන්නේ. පැහැදිලිනේ? රයිට්. ඕක මෙතෙක් විභාගයට තාම අහලා නැහැ. ඒ ලෙවල් ඇහුවොත් ලංකාවේ ප්‍රථම වතාවට යහන්නේ ප්‍රථම වතාවට ලියන සිසු දරුවෝ වෙන්නේ ඔබමයි. හරිද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. අපනයන සාධ්‍යකරණය තුළින් අපනයනකරුවන්ට හිමි වන ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. මුලින්ම මොකද්ද මේ අපනයන සාධ්‍යකරණය කියන්නේ? එක්ස්පෝර්ට් ෆැක්ටරි. අපනයන සාධ්‍යකරණය කියන්නේ මම යම්කිසි වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් අපනයනය කරනවා කියලා හිතන්නකෝ ජපානයේට. අපනයනය කරලා ඒ ජපන් ආනයනකරුගෙන් ලැබිය යුතු මුදල ලබා ගැනීමේ වගකීම මම සාධ්‍ය ආයතනයකට පවරනවා. එක්ස්පෝර්ට් ෆැක්ටරින් කම්පැනිටම පවරලා ජපන් ආනයනකරුගෙන් මට ලැබිය යුතු මුදලින් කිසියම් ප්‍රතිශතයක් අඩු වෙන වට්ටමකට යටත්ව මට මුදල් ශනිකව ලබා ගන්න සාධ්‍ය ආයතනය. ඕක තමයි අපනයන සාධ්‍යකරණය. එතකොට මට විදේශ නැත්නම් ජපන් ආනයනකරුගෙන් මුදල් අය කරගන්න ඔහු සමග විද්‍යුත් සංවාද පහසුකම් වල දෙන්න. ඒ වගේම ඉලෙක්ට්‍රොනික තැපැල් මගින් පණිඩ යවන්න, දුරකථන සාකච්ඡා පවත්වන්න මහන්සි වෙන්න ඕනේ. බැංකුව මගින් සීගැන්වීම් යවල් ඉල්ලීම් කරවන්න මහන්සි වෙන්න ඕනේ. මට එකම දේ පොඩ්ඩක් අඩු වුණා, ඩිස්කවුන්ට් එකක් නැති වුණා මට වට්ටමක් දෙන්න උනා. දීලා මම සාධ්‍ය ආයතනෙන් ඒ සල්ලි ඉල්ල ගත්තා. ඒතර ආනයනකරුගෙන් මුදල් අය කර ගැනීමේ වගකීම මම සාධ්‍ය ආයතනට පැවරුවා. නෞබාරපත ඉන්වොයිසිය රක්ෂණ සාතිකය කියන ලියවිලි පිටසන් කරලා මම ඒවා අයිතිය පැවරුවා සාධ්‍ය ආයතනයට. ඕක තමයි අපරණ සාධ්‍යකරණය කියන්නේ. මොකද්ද මේකේ වාසිය? පළවෙනි වාසිය තමයි අපනයනකරුට අත්පිට විකිණීමකදී වගේම මුදල් ලැබෙනවා. පොඩි මුදලක් අඩු වෙනවා, ඩිස්කවුන්ට් එක නැති වෙන එක කමන්නේ. අත්පිට විකිණීමක් වගේනේ. කලක් බලන් ඉන්න ඕනේ. ප්‍රධානම වාසිය ඒකයි. පළවෙනි එක ලියමු. අත්පිට විකිණීමකදී මෙන් මුදල් හිමි වේ. දෙවැනි එක. ඒක පැහැදිලිනේ. දෙවැනි එක තමයි දැන් ආනයනකරු වැරදිලාවත් එයා බංකොලොත් වීම මත, ඒ කියන්නේ වාණිජමය හේතුවක්, නැත්නම් දේශපාලන තීන්දුවක් මත, ඒ කියන්නේ වාණිජමය නොවන හේතුවක් මත අපනයනකරුට මුදල් නොලැබුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් වෙනවනේ. දැන් ඒත් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඒ හේතුව දැන් අපනයනකරුට මුදල් ගෙවන්න ඕනේ නැහැ නේ. ඒ මුදල් දැන් සාධ්‍ය සමාගම අපනයනකරුට ගෙවලා නිදහස් කරලා තියෙනවා. සාධ්‍ය සමාගමට දැන් මෙයාගේ මුදල් ලැබෙන්න තියෙන්නේ. එහෙනම් ආනයනකරු බුන්වත් වීම නැත්නම් බොල් නැති කිරීම වැනි අවදානම් වලින් මොකද වෙන්නේ? අපනයනකරුවා නිදහස් වෙනවා. එහෙනම් දෙක තමයි ආනයනකරුගේ බුන්වත් වීමේ හෝ බොල් ණය කියන මුදල් නොග පැහැර හැරීම. බොල් ණය ඇති කිරීමේ
අවදානම් වලින් බැහැරවීම නැතත් මිදීම. බැහැරවීම. ඔය දෙක ලියුවනම් ඇති. තවත් අපි ලියමු ස්ටෑන්ඩ් බයි එකක්. තුන්වෙනි එක මොකක්ද? දැන් මේකෙදී ආනයනකරු සමග සංවාද පවත්වමින් එයාට ඩිස්කවුන්ට් දීලා හරි මුදල් එක්කහු කරගන්න උත්සාහ කරන්නේ කවුද? වෙහෙසෙන්නේ සාධ්‍ය ආයතනේ. අපනයනකරුවන මම මේකෙන් නිදහස්. ඒ මහන්සිනු මන් නිදහස්. ඒකත් වාසිය. එහෙනම් ආනයනකරුගෙන් මුදල් රැස් කර ගැනීමේ වගකීමෙන්ද නිදහස් වේ. පැහැදිලිනේ? මෙන්න මේ වගේ ඕනෑම් පිළිතුරු දෙකයි ඉන්නලන්නේ. මේක කොහොමද හතරක් ඉල්ලන්නේ නැහැ. මේක සම්පූර්ණ ප්‍රශ්නයක් කියන රෝමිලක්කම් සම්පූර්ණ ප්‍රශ්නයක් කියන රෝමිලක්කමක අයන් හෝ ආ වශයෙන් තමයි මේක අහන්නේ. එහෙනම් කරුණු දෙක වැඩි කිරීම ලකුණු එක සමානයි. ලකුණු දෙකක් ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ප්‍රතිඅපනයන වෙළඳාමෙන් රටකට ලැබිය හැකි වාසි හතරක් සඳහන් කරනවා. රීඑක්ස්පෝර්ට්. මතකනේ අන්තරාල ප්‍රතිඅපනයන දෙක මතකයිනේ. විදේශයන්ගෙන් ද්‍රව්‍ය ගෙන්වලා වරාය ගුදම් තුල දීම, තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසිරීම හැර වෙනත් විශේෂ වෙනසකට ලක් නොකර නැත්නම් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය නොකර අපනයනය කරොත් ඒක අන්තරාල. විදේශවලින් ද්‍රව්‍ය ගෙන්වලා වරායන් පිටත කම්හල් වලට ගෙනහිල්ලා ඒ කම්හල් තුලදී තේරීම, මිශ්‍ර කිරීම, වර්ග කිරීම, ඇසිරීම හෝ වෙනත් වෙනසකට ලක් කර. ඒ කියන්නේ වෙනත් භාණ්ඩ හදලා හරි නැවත අපනයනය කරොත් ඒක තමයි ප්‍රතිඅපනයන කියන්නේ. ඔය දෙකෙන් වඩා රටකට වාසි කර දෙන්නේ මොකෙන්ද? රීඑක්ස්පෝර්ට් එක ප්‍රතිඅපනයන එක. මොනවද වාසි? මේකෙදි රටේ ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. ඇයි? රට තුල කම්මහල් වල කරන නිෂ්පාදනයේනේ දලදේශීය නිෂ්පාදනයට එකතු වෙනවා. නැත්නම් ජාතික නිෂ්පාදනය ඉහළ යන්න අනිවාර්යයෙන්ම හේතුවක් වෙනවා. එහෙනම් ලියන්න පළවෙනි එක රටේ දල දේශීය නිෂ්පාදනය ඉහළ යයි. පළවෙනි වාසිය. දෙවෙනි වාසිය මොකක්ද? දෙවෙනි වාසිය තමයි දැන් ප්‍රතිඅපනයන වලදී ගෙන්වන ද්‍රව්‍ය වරායෙන් එළියට ගන්නවනේ. එහෙනම් ඒක ආනයන කොටපත් වෙනවා. ඒ නිසා රජයට ආනයන තීරුබදු ආදායමක් ලැබෙනවා. අන්තරාලදී ඒක නැහැ. රට තුලට එන්නේ නැහැ. එහෙනම් ආනයන වශයෙන් සම්පූර්ණ වෙන්නේ නැහැ. රජයේ තීරුබදු ආදායම නැහැ. මේකේ තියෙනවා. කියන්නේ රජයට ආනයන තීරු බදු තුලින් ආදායම් උපයාගත හැක. පැහැදිලිනේ? තුන්වෙනි වාසිකුත් තියෙනවා. දැන් මේකෙදි ලංකාව තුල කර්මාන්ත ව්‍යාප්තියත් මොකද වැඩි වෙනවා. ද්‍රව්‍ය ගෙන්වනවා, වරායෙන් එළියට ගන්නවා. ලංකා කර්මාන්තශාලා තුල භාණ්ඩ සකස් කිරීම වෙනවා. භාණ්ඩ සැකසීම නැත්නම් අලුත් භාණ්ඩ නිපදවීම. එහෙනම් අනිවාර්යයෙන්ම රට තුල කර්මාන්ත ව්‍යාප්තිය ඉහළ යනවා. තුන්වෙනි එක ලියමු. රට තුල කර්මාන්ත ව්‍යාප්තිය ඉහළ යයි. හතරවෙනි එක ලියමු. මොකද්ද වෙන්නේ? රට තුල කර්මාන්ත ව්‍යාප්තිය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම විදේශයෙන් ද්‍රව්‍ය ආනයනය කරනවා, අනික අපනයනය කරනවා.
රට තුළ කර්මාන්ත ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ වරාය සංවර්ධනය කරන්න වෙනවා. ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න වෙනවා. මංමාවත් ඉදි කරන්න වෙනවා. පුළුල් කරන්න වෙනවා. sannivedana පහසුකම් ව්‍යාප්ත කරන්න වෙනවා. ජල පහසුකම් ව්‍යාප්ත කරන්න වෙනවා. මොනවද මේ කියන්නේ? රටේ යටිතල පහසුකම් අනිවාර්යයෙන්ම මේ නිසා සංවර්ධනය වෙනවා. රට තුළ ආර්ථික යටිතල පහසුකම් වර්ධනය වේ. ඒ කියන්නේ ප්‍රවාහන, sannivedana, ජල සැපයුම, වරාය සංවර්ධනය, ආදී ඔන්න වගේ වාසි අපට රීඑක්ස්පෝර්ට් වලින් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 8 වෙනි ප්‍රශ්නේ. වෙළඳාමේදී භාවිතා වන සාමාන්‍ය ඉන්වොයිස් හා නාම මාත්‍ර ඉන්වොයිස් අතර පවතින අසමානතා කවරේද? වෙළඳාමේදී භාවිතා වන සාමාන්‍ය ඉන්වොයිස් හා නාම මාත්‍ර ඉන්වොයිස් අතර පවතින අසමානතා කවරේද? මුලින්ම මේ ප්‍රශ්නේ මෙතෙක් විභාග ඉතිහාසයේ කවදාකවත් අහලා නැහැ. ඇහුවොත් අහන පළවෙනි අවස්ථාව තමයි 2022 නැත්නම් 23. ඒ නිසා මම පෙන්නු කර ඔබට අනපේක්ෂිතව මෙතෙක් අහපු රටාවන්ගෙන් බැහැරව අලුත් ප්‍රශ්න ඇහුවත් මම ඒකටත් ඔබ මොකද කරන්නේ? හුරු කරන එක තමයි කරන්නේ. ඔබට ඒ අත්දැකීමක් දෙනවා. නැත්නම් විභාගෙදී මේ ප්‍රශ්න දැකුවා අයියෝ අපි මේ වගේ ප්‍රශ්න කවදාකවත් දැකලා කතා කරලා නැහැ. එතනම අපි එක්සයිට් වෙනවනේ. ඒ අනවශ්‍ය කලබලයකට පත්වීම නිසාම දන්න දේ තමතක වෙන්න පුළුවන්. ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ දැන් උගලට. ගොඩක් ළමයි මේ ප්‍රශ්න විභාගෙදී අසරණ වෙයි. ඔබ අසරණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඩීප් এডুকেෂන් පාඨමාලාව ඔබ ලංකා විශාලතම ඔන්ලයින් පාඨමාලාව වශයෙන් නොමිලේ සේවයක් දෙන නිසා අපි බොහොම කැපවීමෙන් උනන්දුවෙන් ඒ කියන්නේ සාමාන්‍ය භෞතික පන්තිවල මම පැවැත්වූ දේශනවලට වඩා කැපවීමෙන් ඉතා හරවත් ලෙස මම මේ දේශන පවත්වනවා. වැඩි වෙහෙසක් ගන්න ඔබට වැඩි දැනුමක් ලබා දීලා පහසු වෙන විභාගයට ඔබට මුහුණ දෙන්න ශක්තිය දෙන්න. ඉතින් ඒකේ ප්‍රයෝජන ඔබත් ගන්නට ඕනේ. තේරෙනවද? ඒතර එහෙම බොහොම වෙහෙසිලා කැපවීමෙන් අවශ්‍ය පූර්ණ විෂය දැනුම ලබා දෙන්න අවශ්‍ය ඉගැන්වීමේ ක්‍රම සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ක්‍රම අනුගමනය කරන නිසාම ඔබට මේ ප්‍රශ්නේ අලුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඔබ බොහොම සැහැල්ලුවෙන් සතුටින් මේකේ ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය 2ද 4ද ඒ 2 4 ඔබ ගන්නවා. ඒ නිසා සිසුන් දසදහස් ගානකට වඩා ඉදිරියට ගිහිල්ලා ඉතින් ස්කෝර් එක වාසි කරන්න පුළුවන්. මුලින්ම සාමාන්‍ය ඉන්වොයිස් මතකනේ. ඉන්වොයිස් කියන්නේ මොකද්ද? භාණ්ඩ ණයට වික්කට පස්සේ ණයට විකුණුම් මුලින්ම ඇතුළත් කරන මූලාශ්‍ර ලේඛනය තමයි ඉන්වොයිස් එක කියන්නේ. මතකනේ? ගනුදෙනුවක් සිදුවුවාම ඇතුළත් කරන ලේඛනනේ අපි මූලාශ්‍ර ලේඛන කියලා ඉගෙන ගත්තේ accounting වල. නැත්තම් ප්‍රාථමික ලේඛන primary documents. එහෙනම් මේකත් වෙන එකක්. භාණ්ඩ ණයට විකුණූ සැනින් ඒ විකුණූ භාණ්ඩ වලට අදාළ විස්තර ඇතුළත් කර සකසන ඉන්වොයිස් තමයි සාමාන්‍ය ඉන්වොයිස් කියන්නේ. නාම මාත්‍ර ඉන්වොයිස් nominal ඉන්වොයිස් කියන්නේ ලකුණු කළ මිල වෙනස් වෙන්න පුළුවන්. ඉන්වොයිස් ඇතුළත් කළ මිල වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැනුම් කරු මිලදී ගන්නේ නම් ගෙවී යුතු මිල දැන්වීමේ අරමුණෙන් සකසන ඉන්වොයිස් තමයි නාම මාත්‍ර ඉන්වොයිස් කියන්නේ. දැන් කියන්නේ ඔබ මගෙන් දිගින් දිගටම භාණ්ඩ මිල දී ගන්නවා. ඔබත් මමත් අතර දැන් වෙළඳ මිත්‍රත්වයක් තියෙනවා. ඔබ දන්නවා මගේ භාණ්ඩ මිල. ඔබ වෙනද වගේ දැන් මුලින් ඔබ මට මිල විමසුමක් කිව්වනේ. මගේ මිල කිව්මක් ගෙන්න ගත්තා. කොටේෂන් එකක් ගෙන්න ගත්තා. එහෙම ගෙන්නගෙන තමයි අනුම් කරන්නේ. දැන් ඔබ මගේ භාණ්ඩ මිල දන්නවා. එනේ ඔබේ මතකෙට යම් භාණ්ඩ ප්‍රමාණයක් එවන්න කියලා මට කෙලිම අනුම එවනවා දැන්. දේශීය දාම හිතනක අනුම එවනවා. නමුත් දැන් මෑතක සිට මගේ භාණ්ඩ වල නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා මගේ ලාභෙත් අහිමි වෙන තත්ත්වයට ආපු නිසා මම මිල ටිකක් වැඩි කරලා තියෙනවා.
දැන් ඒ බව ඔබ දන්නේ නැහැ. දැන් ඔබ කෙලින්ම ඇනෝමේ උවේ පරණ මිලටම ගන්නනේ. තේරුණාද? නමුත් දැන් මිල වැඩි වෙලයි කියලා දැනගත්තම ඔබ සමහරට තීරණය කරන්න පුළුවන් මේ භාණ්ඩ දැන් ඉතින් අපි ගත්ත ඇති. මොකටද මෙච්චර මිලකට ගන්න? අපිට මේක පුළුවන් ඉන්දියන් භාණ්ඩ ගන්න අඩු මිලට. නේ අපිට කොරියාවෙන් ගෙන්න ගන්න එහෙමනේ අපි කියන්නේ. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම එතකොට මොකද වෙන්නේ? මම භාණ්ඩ ණයට විකුණන්න පෙර නාම මාත්‍ර ඉන්වොයිසයක් කරනවා. ඒකේ අර්ථය තමයි ඒකෙන් මම අනෙක් පැත්තට දෙන අර්ථය ගම්මිමාන කරන අර්ථය තමයි දැන් භාණ්ඩ වල මිල පරණ මිලනේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ දැන් මේ භාණ්ඩ මිල දී ගන්න නම් ගෙවිතු මිල මෙන්න මේකයි. කියන අදහස් තමයි ඔක ප්‍රත්‍යක්ෂ කරන්නේ. තියා තව ටිකක් අපි තුමු අපිත් එක්ක සංවාද පවත්වලා අපි කියන්නේ නහයන් අඬනවා කියලා. තේරුණාද? බාගේන් කරලා කේබල් කරලා තව මාස 6ක් යනකම්වත් සහන දෙන්න කියලා ඉල්ලුවොත් අපට සහන දෙන්න වෙනවනේ. එතකොට එහෙනම් අපි මිල කියන රයිට් එන 10000ක් අඩුවීමි කරන්නේ. ඒතර අර මිලට වඩා අඩුවෙන් තමයි අපට හම්බෙන්නේ. ඒ නිසා මේක ස්ථිර මිලක් නෙවෙයි. නාමමාත්‍ර ඉන්ඩස්ට්‍රි. මිල දී ගන්නව නම් ගැරුම් කරු ගෙවිය යුතු මිල දැන්වීමේ අරමුණෙන් තමයි නාමමාත්‍ර ඉන්ඩස්ට්‍රි කිෂූ කරන්නේ. මෙන්න මේ දෙකේ වෙනස්කම් කීපයක්ද? මේකේ වෙනස්කම් හතරම අහන්න පුළුවන්. තනි ප්‍රශ්නයක් වශයෙන් ඇවිල්ලා ලකුණු හතරම දෙන්න පුළුවන්. එහෙනම් කරුණු හතරම අහන්න පුළුවන්. කරුණු හතරම අපේක්ෂා කරා. ලකුණු හතරක් ගන්න. අර වගේම ලියමු අපි දෙපැත්තට මුල් පැත්තට සාමාන්‍ය ඉන්වොයිසිය. සාමාන්‍ය ඉන්වොයිසිය. සීරීසයක් වශයෙන් ගහනවා. අනිත් පැත්තට නාම මාත්‍ර ඉන්වොයිසිය. නාම මාත්‍ර ඉන්වොයිසිය. බෙදීම ප්‍රෝගේ ඉරක් ගහලා බෙදාවෙන් කරගන්න පුළුවන්. පළවෙනි වෙනස්කම අපි බලමු. දැන් සාමාන්‍ය ඉන්වොයිසියක් යවන්නේ භාණ්ඩ විකිණීමට පෙරද පසුද? ඔබ දන්නවනේ පසු. විකුණුම් පස්සේනේ යවන්නේ. නමුත් නාම මාත්‍ර ඉන්වොයිසියක් යවන්නේ භාණ්ඩ විකිණීමට පෙරද පසුද? පෙර. අන්න භාණ්ඩ යවන්න පෙර යවන්නේ. හරියට මේක නිකම් මේ නාම මාත්‍ර ඉන්වොයිසියට සමාන ලේඛනය මොකද්ද? සමාන ලේඛනය මොකද්ද? මිල කිව්ම මිල කිව්මක් හා සමානයි නේ. එහෙනම් පළවෙනි එක තමයි භාණ්ඩ විකුණූ පසු යවයි. ඉතිල්යනේ ඇති. අනෙක් පැත්තට විකිණීමට පෙර යවයි. දෙවැනි එක තමයි මේ සාමාන්‍ය ඉන්වොයිසිය තුල තියෙන මිල ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ විකුණු භාණ්ඩ මිලනේ. නමුත් නාම මාත්‍ර ඉන්වොයිසිය මිල වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? يعني ගැනුම් කරුගේ නියෝජිතයෙක් ඉල්ලීමද වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම කියන්නේ ස්ථිර මිලක් ඇතුළත් වේ. අනෙක් පැත්තට වෙනස් විය හැකි මිලක් ඇතුළත් වේ. ඊළඟට මේ සාමාන්‍ය ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනය දෙනද? ඔව් මූලාශ්‍ර ලේඛනය. ඒ කියන්නේ ණයට ගනුදෙනුවක් සිදු වුවාම තොරතුරු ඇතුළත් කරන ලේඛන මූලාශ්‍ර ලේඛන කියන්නේ. එහෙනම් ණයට විකිණීම කියන ගනුදෙනුව සිදු වුවාම ඒ ණයට විකුණුම් විස්තර ඇතුළත් කරන මූලාශ්‍ර ලේඛනය තමයි සාමාන්‍ය ඉන්වොයිසිය කියන්නේ. නමුත් නාම මාත්‍ර ඉන්වොයිසිය වෙන මූලාශ්‍ර ලේඛනයක් නොවේ. ඒක සිහිවටන ලියවිල්ලක්. දැනුම් දීමේ ලියවිල්ලක්, නාමයක ලියවිල්ලක් පමණයි. එතකොට තුන්වෙනි එක ලියන්න පුළුවන්. මූලාශ්‍ර ලේඛනයක් වේ. අනෙක් පැත්තට ලියන්න පුළුවන් එසේ නොවේ කියලා දිවන ඇති. එසේ නොවේ. ඊළඟ හතරවෙනි එකත් අපි ලියමු. මොකද මේක හතරම අහන්න පුළුවන්. දැන් මේ ලේඛන දෙකෙන් ණය ගැතියෙකු බවට පත් වෙන මොන ලේඛනෙන්ද?
ණය ගැතියෙක් වෙන්නේ අපි නීති හැමුවේ සාමාන්‍ය ඉන්වොයිසිය. සාමාන්‍ය ඉන්වොයිසියක් මට ලැබිලා මම ඒක අතර බාර ගත්තම මම ණය ගැතියෙක් කියලා ඉවරයි. ඇයි මම ණයට ගත්ත බඩු විස්තරනේ ඒක තියෙන්නේ. ණයට ගත්ත භාණ්ඩ වලට දාලා මම ගෙවිතු වටිනාකම තමයි තියෙන්නේ. ඒක ණය ගැතියෙක් වෙනවමයි. නමුත් නාම වාට්‍ය ඉන්වොයිසියෙන් කියන්නේ මිලදී ගන්නව නම් ගෙවිතු මිල දැන්වීම. තාම මිලදී ගත්තේ නැහැ වික්කෙත් නැහැ. තේරෙනවද? එහෙනම් ණය ගැතියෙක් වෙන්නේ නැහැ. මෙහෙම ලියන්න. ණය ගැතියෙකු අපි දවු මේ තුලින් කියලා. මේ තුලින් ණය ගැතියෙකු බිහිවේ. හතරවෙනි එක ණය ගැතියෙකු බිහි නොවේ. අපි තව එකක් ලියමු. පහක් ලියමු. හතරවෙනි අවශ්‍ය ස්ටෑන්ඩ් බයි අපි එකක් ලියමු. පස්වෙනි එක තමයි මේ සාමාන්‍ය ඉන්වොයිසිය නිකුත් කිරීමේ අරමුණ මොකක්ද? විකුණුම් කරුට ලැබිය යුතු මුදල දැන්වීම. නැත්නම් විකුණූ භාණ්ඩ වලට ලැබිය යුතු මුදල. ගැනුම් කරු ගෙවිය යුතු මුදල දැන්වීමනේ අරමුණ වෙන්නේ. නමුත් නාමාර්ථ ඉන්වොයිසිය අරමුණ වෙන්නේ මොකක්ද? මිලදී ගන්නේ නම් ගෙවිය යුතු මිල. මිලට ගන්නවා නම් ගෙවිය යුතු මිල දැන්වීම තමයි එතන අරමුණ වෙන්නේ. පැහැදිලිද? එහෙනම් අරමුණ ඔස්සේ ලියන්න පුළුවන්. විකුණූ භාණ්ඩ වෙත භාණ්ඩ සඳහා ලැබිය යුතු මුදල නැත්නම් වටිනාකම ගැනුම් කරුට දැන්වීම අරමුණ වේ. පස්වෙනි එක මෙවන් පෙතරත් මිලදී ගන්නේ නම් ගෙවිය යුතු මිල දැන්වීම අරමුණ වේ. ඔච්චරයි. පැහැදිලිද? මෙන්න මේ වගේ කාරණා පහෙන් හතරකට පහම අවශ්‍ය නැහැ. උපරිම තනි ප්‍රශ්නයක් වශයෙන් හරි රෝමි ලක්කමක් අපි දුමු තුන්වෙනි ප්‍රශ්න රෝමි ලක්කම් 4. ඒ වගේ තනි ප්‍රශ්නයක් වශයෙන් හොත් අතරම අපේක්ෂා කරන්න පුළුවන්. අපි දු ප්‍රශ්නයක කොටසයි කියලා හැවි අනිවාර්යම කරුණු දෙකයි ලියන්නේ. හරි මම ඒක නෝට් කරනම් මේ වගේ තනි ප්‍රශ්නයකදී නම් කරුණු 4 වැඩි කිරීම එක සමානයි ලකුණු 4ක් ලැබෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න කොටසක් නම් කරුණු 2යි. කරුණු 2 වැඩි කිරීම එක සමානයි ලකුණු 2යි. ඊට අපට දිවස් නැහැ කියන්න විභාගයට මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකටද ආවේ යනුව තමන් ලියා ගන්න ඕනේ. දැන් මේකේ ලකුණු 2 කරන ලකුණු 4කට ලියන කාලේ මේක රාශි කරන්නේ අපි. එතකොට මේ ලකුණු දිහා බලන එක තේරුම එක අපි ලකුණු අනුව අපි කාලය බෙදා ගන්නවා. ලකුණු 4ක් නම් අපි වැඩිපුර අවධානය යොමු කරනවා. වැඩි කාලයක් නාස්ති කරනවා. ලකුණු 2 කරන ඊට අඩු කාලයක්. ලකුණු 2 කරන තවත් අඩු කාලයක් ආදි වශයෙන්. පැහැදිලිද? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදනුත් කතා කරේ දරුවනේ විදේශ වල දාම ඒකක යටතේ පාඩම යටතේ අපි කතා කරා 2021 වෙනකම් වර්ෂ 22ක ව්‍යුහගත අභ්‍යාස විශ්ලේෂණාත්මක විභාග ප්‍රශ්න තුලින්. අද පාඩම් පරිච්ඡේදයෙන් අපි සම්පූර්ණ කතා කළේ අනුමාන කළ නැත්නම් ආදර්ශ විභාග ප්‍රශ්න කීපයක්. මෙන්න මේ ආදර්ශ ප්‍රශ්න අතිශය වැදගත්. මොකද මේවා තවමත් විභාගයට අහපු නැති අවස්ථා. නැති අවස්ථා තියෙන. නැත්නම් ඇහුවොත් ඉතාම අල්ප අවස්ථා. ඒ නිසා මේ ඉදිරියට තමයි විභාගයට අහන්න මේ
බලපෑමක් තියෙන්නේ. එහෙනම් ඒ මොහොතේදී ඔබට සෙසු අය අසරණව විභාග ශාලාවේ අන්දමන්ද වෙද්දී ඔබ ඉතා සතුටෙන් බොහොම සැහැල්ලුවෙන් මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ශක්තිය ලැබෙනවා ඇති. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 11 වන පාඩම් මේකකේ විදේශ වෙළඳාම හා සම්බන්ධ සියලුම වැදගත් වාස්තික අභ්‍යාස අපි විභාග ප්‍රශ්න ඇසුරින් සාකච්ඡා කරනවා. ඊට පසු අපි ආදර්ශ ප්‍රශ්න කීපයක සාකච්ඡා කරලා මේ පාඩම තුලින් ඔබ අනිවාර්යයෙන්ම දැනුමක් සහිත පොහොසත් ශිෂ්‍යයෙක් බවට පත් කරන්න උත්සාහ කරනවා.